ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූප වාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 49 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ කරේ. හෙට දිනේ පැය 3ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ අවසරය. සතසින් සහ කුළුබඩු සංස්ථාවෙන් හෙට සිට කහ සහන මිලට. මුහුදු පැලෑටියෙන් පොහොර සොයන ඇය. යුක්‍රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ කරේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලේ 49 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වුණා. අප්‍රේල් මාස පළමු වනදා දක්වා එම සැසිවාරය ක්‍රියාත්මකයි. මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලේ වෙත ඉදිරිපත් කරනු ඇති අතර මාර්තු මාස 3 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි. මානව හිමිකම් කවුන්සිලයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය 2022 පෙබරවාරි මාසේ 25 වෙනිදා ලංකාවට නිරීක්ෂණ වාර්තාවක් දීලා තියෙනවා. මේක නිරීක්ෂණ වාර්තාව පමණයි. නමුත් නිරීක්ෂණ වාර්තාව පිටු 16කින් සමන්විතයි. පිටු 16කින් සමන්විත වන අතර මෙහි මුලින්ම කියවෙන දේ තමයි කරුණු කාරණා. හැබැයි මේ නිරීක්ෂණ වාර්තාව තුලත් නිර්දේශ දීලා තියෙනවා. 67, 68, 69 කියන කරුණු තුනේ උපනිර්දේශ බර ගණනාවක් තියෙනවා. දැන් මේ නිර්දේශ මෙහිම ලබා දෙන්නේ කොහොමද නිරීක්ෂණ වාර්තාව? එහෙනම් මේකේ සම්පූර්ණ අරමුණ තමයි කෙසේ හෝ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපත් කළා තියෙන නිරීක්ෂණ වාර්තාව ලංකාවේ ඉදිරිපත් කරන කරුණු සලකා බලා හෝ නොසලකා නැවත සම්මත කරගන්න. මානව හිමිකම් සාමසාධක හමුදාවට ලංකාවේ යනවන එක්සත් ජාතීන්ගේ රටවල ලයිබීරියාව එතනින් ගියාම දැන් මෙතනදී ප්‍රථම වතාවට ප්‍රශ්න කරනවා මේ යන රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව වාර්තාවක් දෙන්න ඕනේ. දැන් මේ වාර්තාව ගැන පොඩි අභියෝගයකට ලක් කරනවා. කොහොමද මේ ආවේ තෝරගත්තේ? මොකද්ද ක්‍රමවේදය? ලකුණු දුන්නේ කොහොමද? ඒ සියල්ලම. ඒ කියන්නේ නැවත අපිට සාමසාධක හමුදාවට පොඩි බාධකයක් දාන්න හදනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙනු ලබන්නේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්වරියද හමුවීමටයි නියමිතව ඇත්තේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සහ යුරෝපයේ ශ්‍රී ලාංකික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සමග ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මුණගැසී අද සාකච්ඡා පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් කරුණු දැක්වීමට නියමිතයි. නිරීක්ෂණ වාර්තාවට රජය පැත්තෙන් විදේශ ඇමතුමා විසින් මුඛ්‍ය දේශනයක් ලබලා දෙනවා. පළවෙනි දවසේ අනිවාර්යයෙන්ම ලංකාව, ඇෆ්ගනිස්තානය, මියන්මාරය, යුක්‍රේනය තිබුණත් ලංකාව පිළිබඳව තමයි මේකේ පැහැදිලිවම මතු කරමින් පවතින්නේ. මොකද මේ සම්බන්ධව ගත්තාම දැන් අපේ පැත්තෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශයත් එක්ක තවදුරටත් ඉදිරියට ගිහිල්ලා අපිට සර්ව සාධාරණව දැන් ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවා. ඒ පිළිබඳ අපිට පුළුවන් මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ වෙන පරිද්‍යායත හෝ මානව හිමිකම් පනතක් ගේන්න පුළුවන්. මේ අවස්ථාව අපිට තියෙනවා මේ අවස්ථාව. ඒ නිසා මේ සම්බන්ධ වහාම අපේ පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවලට අපිට මිතුරු රටවල් එක්ක එකතු වෙලා යම්කිසි ගමනක් යන්න පුළුවන්. මොකද මේ දේම තමයි වෙනත් රටවලටත් වෙන්නේ. මේ දේම රුසියාවටත් කවදා හරි වෙන්න පුළුවන් මානව හිමිකම් කවුන්සිලය තුල. යුක්‍රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා බෙලරුසියානු දේශ සීමාවේදී ආරම්භ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් රුසියානු ආරක්ෂක හමුදාවන් විසින් අඛණ්ඩව යුක්‍රේන ප්‍රධාන නගර දෙකකට ප්‍රහාර එල්ල කරන බවයි යුක්‍රේන ආරක්ෂක අංශ චෝදනා කරන්නේ.
බෙලරුස් දේශ සීමාවේදී රුසියාව හා සාකච්ඡා සිදු කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව පෙර කොන්දේසි රහිතව පැවැත්වෙන සාකච්ඡාවකට එක්වීම සඳහා තමන් එකඟ වන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් බෙලරුසියානු මැදිහත්වීමෙන් පැවැත්වෙන රුසියානු යුක්‍රේන සාකච්ඡා සම්බන්ධයෙන් සිය අදහස් දැක් වූ යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලන්ස්කී සඳහන් කළේ මෙම සාකච්ඡා තුළින් යහපත් ප්‍රතිඵලදායී පිළිතුරක් ලැබෙනු ඇති බවට තමන් තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි. ඉදිරි පැය 24 දරුණු විය හැකි බවද යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලන්ස්කී ප්‍රකාශ කළා. එමෙන්ම රුසියා යුක්‍රේන ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් විශේෂ ජගත් මහා මණ්ඩල රැස්වීමක් අද පැවැත්වීම සඳහා යෝජනා සම්මත කරගෙන තිබෙනවා. ජිනීවාහිදී පැවැත්වෙන එම හදිසි මහා මණ්ඩල රැස්වීම කැඳවා ඇත්තේ රුසියානු යුක්‍රේන තත්ත්වය මැඩපවත්වා සාමය සඳහා එක්සත් වීම යන අරමුණු ඇතිවයි. මේ අතර රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ හමුදා බලකායට සීරුවෙන් සිටින ලෙස ජනාධිපති පුටින් නියෝග කර තිබෙනවා. මේ වන විට යුක්‍රේනයේ කීව්, කාර්කිව් ඇතුළු රටපුරා ප්‍රදේශ රැසක තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රුසියාවේ න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන ලෙස ව්ලාදිමිර් පුටින් සිදු කළ නියෝගයට ඇමරිකාව ප්‍රතිචාර දක්වා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා තෝමස් පවසා ඇත්තේ එම පියවර පිළිගත නොහැකි තත්ත්වයක් බවයි. රුසියානු ජනාධිපතිවරයා එම යුද්ධය අකණ්ඩව තීව්‍ර කරමින් පවතින බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ කීව් අගනුවර තවමත් දරුණු ගැටුම් පවතින අතර යුක්‍රේනයේ නාවික කඳවුරක් ආසන්නයේ පිහිටි ලක්ෂයක පමණ ජනතාවක් වෙසෙන කුඩා නගරයක් රුසියාව විසින් සිය පාලනයට ගෙන තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ යුක්‍රේන වැසියන් ලක්ෂ 4ක පමණ පිරිසක් පෝලන්තයේ ඇතුළු අසල්වැසි රටවල් වෙත පලා ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කළේ. එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හමුවේ යුක්‍රේනයට අවිසහාය ලබා දීමට යුරෝපා සංගමය තීරණයක් ගෙන තිබෙනවා. එමෙන්ම තම ගුවන් කලාපයේ රුසියානු ගුවන් යානා සඳහා තහනම් කිරීමට මෙන්ම රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක විකාශන කටයුතුද තහනම් කිරීමටයි එම සංගමය පියවරගෙන ඇත්තේ. මේ අතර යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් 255 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කීව් අගනුවර හොස්ටමේල් ගුවන්තොටුපළේ නවතා තිබියදී එය රුසියානු ප්‍රහාරවලට ලක්ව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එහි දිගට වඩා අඩි 20ක් පමණ ගුවන් යානයේ පියාපත් පළලින් යුක්ත බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් රුසියාවේ න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් තබා ඇති පසුබිමක් යටතේ උපාය මාර්ගික භාණ්ඩ අපනයනය තහනම් කිරීම මගින් රුසියාවට එරෙහිව අපනයන පාලනය දැඩි කිරීමට දකුණු කොරියාව තීරණය කළා. මෙම සියලු බාධක සහ වාරණ හමුවේ රුසියානු නිල මුදල් ඒකකය වන රූබලය ඉතිහාසයමින් පෙර නොවූ විරු පරිදි බරපතල ඇදවැටීමකට ලක්ව තිබෙනවා. ඒ අනුව රූබලය අද වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 41කින් අවප්‍රමාණය වී තිබුණා. මේ අතර සිය පාලන සමයේදී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් ප්‍රසාදයට ලක් කළ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් වර්තමාන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ලෝකනායකයන්ට චෝදනා කළා. කෙසේ නමුත් ඔහු රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හෙලා දැක තිබෙනවා. එහෙත් තමා ඇමරිකානු ජනාධිපති ධූරයේ සිටින්නේ නම් එවැන්නක් සිදු නොවන බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. ජෝර්ජ් W. බුෂ් ජනාධිපතිවරයාගේ කාල සමයේදී රුසියාව ජෝර්ජියාව ආක්‍රමණය කළ බවත් ජනාධිපති ඔබාමාගේ සමයේදී ක්‍රීමියාව ආක්‍රමණය කළ බවත් සිහිපත් කළ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 21 වන සියවසේදී රුසියාව තවත් රටක් ආක්‍රමණය නොකළේ තම පාලන කාලය තුළ පමණක් බවයි. එන්නත් කරණයෙන් අනතුරුව තමාට වෛරසය ආසාදනය නොවන බවට පුද්ගලයන් තුළ පවත්නා වැරදි විශ්වාස වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුවක් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මෙම තත්ත්වයේ හේතුවෙන් බිම්මට්ටමේ කොවිඩ් පොකුරු නිර්මාණය වෙමින් පවතින බවයි. ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 977 දෙනෙකු වාර්තා වුණා. එම ආසාදිතයන් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 6,45,037ක් ලෙසයි. එමෙන්ම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,190ක් දක්වා ඉහළ ගියේ ඒ වාර්තා වූ නව කොවිඩ් මරණ 24ත් සමගයි. ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙලෙහි ඉදිරි ගමන් මඟ සහ වත්මන් එන්නත්කරණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ලංකාවේ මේ වෙද්දී COVID-19ට අදාළ එන්නත් ආවරණය 80% ඉක්මවල පවත්වාගෙන යන රටක්.
ඒ වගේම අපිට පේන්න තියෙනවා බිම් මට්ටමේ COVID-19 රෝගය ඉතාම තදින් වසංගත තත්වයෙන් පැතිරලා යනවා. විශාල ප්‍රමාණයක පොකුරු නිර්මාණය වෙලා තියෙනවා. අපි රෝගීන් සංඛ්‍යාත්මකව හඳුනා නොගත්තට එන්නත් ආවරණය මෙතනම් ඉහළ රටක මේ වසංගතය පාලනය කර නොගෙන බිම් මට්ටමේ මෙහෙම පැතිරෙන්න ඇරීම නිසාම ඉදිරියේදී යම් අපිට අහිතකර COVID-19 ප්‍රභේද වර්ධනය වීමේ අවදානමක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන. එහෙම ප්‍රභේදයක් වර්ධනය වුණොත් මෙවැනි එන්නත් ආවරණයක් තියෙන රටක යම් විදියකින් මේ එන්නත් වලටත් ප්‍රතිචාර නොදක්වන එන්නත් වලට සංවේදී නොවන ප්‍රභේද වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා රජය, සෞඛ්‍ය බලධාරීන් සහ මහජනතාව Tamanගේ වගකීම් ඉටු කරමින් දැනට මේ බිමේ පැතිර යමින් තියෙන වසංගත තත්ත්වය වහාම පාලනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට මේකේ නරක ප්‍රතිඵල ඉදිරියේදී අත්විඳින්න වෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අතර උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයි සෞඛ්‍යංශ පෙන්වා දී තිබෙනවා. කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සංචරණ කටයුතු වල යෙදීමට ජනතාව පියවර ගත යුතු බවයි. විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන්තොටුපළේදී හෙට සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා. එම ක්‍රියාමාර්ගයේ මෙරට සිට විදේශගත වන සංචාරකයන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ එම තීරණ ගැටලුකාරී බවයි. COVID-19 එන්නතෙන් ලෝකේ සියලුම පර්යේෂකයෝ විශේෂඥයෝ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ රෝගය පැතිරීම පාලනය වෙන්නේ නැහැ කියන එක. රෝගය වැළඳෙන්න පුළුවන්, ඒ වගේම රෝග ලක්ෂණ තීව්‍ර වීම සහ මරණය ඇතිවීම නවත්වා ගැනීම පමණයි එන්නතින් කරන්නේ. ඒ නිසා එන්නත මත පදනම් වෙලා මෙවැනි තීරණ ගැනීම ඉතාමත් කනගාටුදායකයි වගේම විද්‍යාත්මක පදනමක් නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 19,923ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,08,924ක් ලෙසයි. පවතින ඩීසල් හිඟේ හේතුවෙන් බස්ථාවනය සැලකිය යුතු මට්ටමකට පහත වැටී ඇති බව බස් රථ සේවකයින් පෙන්වා දෙනවා. ඊට සමගාමීව අදහස් දක්වමින් සමස්ත ලංකා පුද්ගලික බස් සංගම් සම්මේලනය පවසන්නේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන අද දිනය තුල නොලැබුණහොත් තත්ත්වය තවදුරටත් බරපතල විය හැකි බවයි. මේ අතර හෙට දිනේද උදෑසන 8:30 සිට සවස 5:30 දක්වා කාලය තුල දිවයිනේ සියලුම කලාප සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. තවදුරටත් පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කලාප 8ක් සඳහා පැය 5 විනාඩි 15ක කාලයක් අද දිනේද විදුලිය කප්පාදු කිරීමක් සිදුවන බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා. ඒ අනුව P, Q, R, S, T, U, V සහ W වන කලාපවලට පැය 5 විනාඩි 15ක කාලයක් සහ A, B සහ C කලාප සඳහා පැය 4 විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300ක් සහිතව මෙරටට ළඟා වූ නෞකාවේ පෙට්‍රල් තොග ගොඩ බෑම අද සිදු කෙරෙනවා. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසන්නේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන අද දිනේ තුල නොලැබුණහොත් තත්ත්වය තවදුරටත් බරපතල විය හැකි බවයි. ඊයේ දිනේදී පෞද්ගලික බස් රථවලට කිසිදු ඉන්ධන පිරවුම් මහලකින් ඩීසල් ලබා දුන්නේ නැහැ. විශේෂයෙන්ම ඉන්ධන පිරවුම් මහල් වල ඩීසල් නොමැතිකම නිසා අද දිනේදී විශාල බස් රථ ප්‍රමාණයක් ධාවනය කර ගැනීමට නොහැකිව බස් නැවතුම් පළවල් වල සහ මහමාර්ගය තුල නවතා තිබෙන බව අපිට පැහැදිලිව පෙනෙනවා. දිනේදී පෞද්ගලික බස් රථයට ඩීසල් ලබා ගැනීමට නොහැකි වුණොත් අනිවාර්යෙන්ම හෙට දිනේදී 70%-75% අතර ප්‍රතිශතයකින් පෞද්ගලික බස් රථ ධාවනය නතර වේවි. ඒ නිසා අපි කියනවා පොදු ප්‍රවාහනය කරන සියලු වාහනවලට ඩීසල් ලබා දීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීලා හැකි ඉක්මනින් පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා දෙන්න කියලා අපි රජයෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි මේ මොහොතේ පෞද්ගලික මෝටර් බයිසිකලය, ඒ වගේම පෞද්ගලික කාර් රථය සහ පෞද්ගලික වෑන් රථය ඉවත් වෙලා බස් රථයට ගොඩ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ තුලින් විශාල ඉන්ධන ප්‍රමාණයක් තුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමාණවත් ලෙස ලංගම බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි. එමෙන්ම ලංගමේ ඩිපෝ සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ලබා දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන් වාරයක් අවලංගු නොවන බවයි.
පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මෙම මස 25 වනදා දක්වා කාලය තුළ සිදු වූ මාරක රියානතුරු 434කින් පුද්ගලයින් 457 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්ලුව මහතා සඳහන් කළේ ඒ අතර යතුරු පැදි අනතුරු 177ක්ද පවතින බවයි. පෙබ්‍රවාරි මාස 19 වන දින සිට 25 වන දින දක්වා ඒ කියන්නේ පසුගිය සතියක කාල සීමාව තුළ දිවයිනේ මාරක රියානතුරු 43ක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම එයින් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බරපතල තුවාල රියානතුරු 120ක්, ඒ වගේම සුළු තුවාල රියානතුරු 173ක් සතිය තුළ සිදු වී තිබෙනවා. යතුරු පැදි 17ක්, ලොරි රථ 8ක්, ඒ වගේම ත්‍රිරෝද රථ 5ක් මෙම මාරක රියානතුරු සඳහා මූලිකවම මුහුණ දී තිබෙනවා. අනිකුත් වාහනීට අඩු වශයෙන් මෙම මාරක රියානතුරු සඳහා හේතු වී තිබෙනවා. ඒ වගේම යතුරු පැදිකරුවන් 16ක්, පදිකයන් 13ක්, මගින් 7ක් සහ පසු පැදිකරුවන් 4 දෙනෙකු මෙම මාරක රියානතුරු නිසා මිය ගොස් තිබෙනවා. මිය ලද පුද්ගලයන් 44 දෙනාගෙන් 24 දෙනෙකුම පදිකයන්, මගින් සහ පසු පැදිකරුවන්. ඔවුන් වාහන ධාවනය සඳහා සම්බන්ධ වන පුද්ගලයන් නෙවෙයි. නමුත් ඔවුන් යතුරු පැදිකරුවන් තමයි වැඩිපුරම මිය ගොස් තිබෙන්නේ. ඔවුන් 16 දෙනෙක්. ඊට අමතරව මෙම පදිකයන්, මගින් සහ පසුපැදිකරුවන් ඉන් පසුව වැඩිපුරම මිය ගොස් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාස 1 වෙනි දින සිට පෙබ්‍රවාරි මාස 25 වන දින දක්වා වූ කාල සීමාව සලකා බැලීමේදී දිවයිනේ මාරක රියානතුරු 434ක් සිදු වුණා. මෙයින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 457ක්. ඒ වගේම බරපතල තුවාල රියානතුරු 861ක් සිදු වෙලා තිබෙනවා. මෙම අවස්ථාවේ පරීක්ෂා කරාම අපිට නිරීක්ෂණය වන කාරණේ තමයි වැඩිපුර මිය ගොස් තිබෙන්නේ යතුරු පැදිකරුවන්. මෙම මාරක රියානතුරු සඳහා වැඩිපුරම ගොදුරු වන්නේ යතුරු පැදිය. ඒ වගේම මිය යන පුද්ගලයන්ුත් යතුරු පැදිකරුවන්. ඊළඟට පදිකයන් සහ මගින් තමයි වැඩිපුරම මිය යන සංඛ්‍යාව වෙන්නේ. ඔවුන් මේ රිය ධාවනය සඳහා කිසිසේත්ම සම්බන්ධතාවයක් නොදක්වන පුද්ගලයන්. ඒ නිසා අප රියදුරන්ගෙන් කාරුණික ඉල්ලා සිටිනවා, ඔබ රියදුර අසුනේ සිට ගමන් කරන විට, ඔබ යතුරු පැදියක් ධාවනය කරන විට කරුණාකර මාර්ගයේ ගමන් ගන්නා අනෙක් පිරිසගේ ජීවිත පිළිබඳව සැලකිලිමත් වන්න. මුහුදු පැලෑටි වලින් කාබනික පොහොර නිපද වූ අපේම රටේ නව නිෂ්පාදනකරුවෙකු ගැන තොරතුරු අපට වාර්තා වුණා. සොබාදහම කියන්නේ අපිට වටිනා බොහෝමයක් දේ ලබා දෙන තැනක්. ඉතින් මේ වටිනා දේවලින් ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඒකත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මේ සොබාදහමේ තියෙන මේ භූමියේ සාගරයේ තියෙන දේවල් උපයෝගී කරගෙන අලුත් නිර්මාණ කරන්නට පුළුවන් නම්, නව නිර්මාණ ඉදිරිපත් කරන්නට පුළුවන් නම් ඒක බොහොමයක් වටින කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හිතුවා ඒ වගේ නව නිර්මාණයන් සොබාදහම තුලින්ම නිෂ්පාදනය කරන කෙනෙක් හොයාගෙන යන්න ඕනේ කියලා. මුහුදු පැලෑටි මේ මහමුහුදේ ඕනෑ තරම්. ඉන් බොහෝමයක් මුහුදු වෙරලට ගොඩගසා කිසිදු ප්‍රයෝජනයක් නැතිවම විනාශ වී යනවා. ඒත් ඒ වගේ සුබාදහම අපට දුන්නු දෙයක් නිකරුණේ දිරාපත්වීමට ඉඩ දෙන්න අපට පුළුවන්ද. ඒ ගැන හිතුව අපේම දිරිය දියණියක් මුහුදු පැලෑටිවලින් ස්වභාවික කාබනික පොහොර නිපදවන්න සමත් වෙලා. 2017දී මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ ආරම්භ කළා මේ පර්යේෂණය සිදු කරන්න. එතකොට 2017 ඉඳන් වර්ෂ ගණනාවක් තිස්සේ 2021 වෙනකන් අපි මේ පර්යේෂණ සිදු කරා. එවෙන් කරන්න පුළුවන් නිෂ්පාදන මොනවාද සහ එවෙන් ලංකාවට තිස්සේ සිදු වන බලපෑම මොනවාද, ඒ වගේ ගොඩාක් පර්යේෂණ සිද්ධ කළා. දැන් අපි ගොඩාක් දකිනවා කොරියාව, චීනය, ජපානය වගේ රටවල් ගත්තහම මේ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ අමතරව අපි මේ නිෂ්පාදනය ලංකාවට ගෙන්නනවා ඒ වගේ රටවල් වලින් සමහර අවස්ථාවල් වලදී. එතකොට ඇයි අපේම රටේ තියෙන පැලෑටියකින් කරන නිෂ්පාදනයක් අපි වෙන රටකින් ගෙන්නන්නේ? ඒ කියන මතේ ඉඳන් තමයි අපි මේ නිෂ්පාදනය කෙරුවේ. සියුම් ක්‍රමවේද පර්යේෂණ සිදු කරමින් වඩා ඵලදායී අන්දමින් මේ කාබනික පොහොර නිපදවන්න ඇය උත්සුක වුණේ සොබාදහම දුන් දෙය හොඳම දෙයක් ලෙසින්ම ගොවි මහතුන් අතට පත්විය යුතු නිසාමයි. ඇත්තටම මේ අපි දැන් මෙතන පොහොර වර්ග කීපයක් තියෙනවා. පෙන එකක් තමයි දියර පොහොර. අනිත් එක අපි සාමාන්‍ය මේ පාවිච්චි කරන්න පුළුවන් පොහොරක්. අපි ඇත්තටම මේ පොහොර වර්ගය පර්යේෂණ මට්ටමින් භාවිතා කරේ මුං ඇට ශාකයට. මොකද මුං ඇට කියන එක අපිට ඉක්මනට පළදාව ගන්න පුළුවන් ශාකයක්. ඒක නිසා මුං ඇට වලට තමයි භාවිතා කරේ. නමුත් ඒක මුං ඇට ශාකයටම විතරයි කියලා එකක් නැහැ. අපිට වෙන ඕනෑම ශාකයකට මේ පොහොර වර්ගය භාවිතා කරන්න පුළුවන් සහ ඒකෙන් පළදාව වැඩි කරගන්න මේක භාවිතා කරන්න පුළුවන්. මුහුදු පැලෑටිවලින් කාබනික පොහොර වගේම ඇගේ දෑතින් තවත් නිර්මාණ රැසක්ම බිහි කර තිබෙනවා.
මේක ඇත්තටම විෂබීජහරණය සඳහා අපි නිෂ්පාදනය කරපු සබන් වර්ගයක්. අපි මේක විෂබීජහරණය කිරීම සඳහා විශේෂයෙන් සැකසූ අපේ දැනට වෙළඳපොලේ භාවිත වන සබන් වර්ගයක සැසඳීමේදී ඊට වඩා විෂබීජනාශක ගුණයක් තියෙනවා මේ සබන් වර්ගයට. ඒ අපි පර්යේෂණාත්මකව තහවුරු කරලා තියෙනවා. ස්කට් සහ වෙනත් බේකරි නිෂ්පාදනය කිරීම අපේ පර්යේෂණයේ එක අංශයක්. එතකොට මේ මුහුදු පැලෑටි වලින් ගොඩක් ලොකු පෝෂණයක් වෙනවා. ප්‍රෝටීන් ප්‍රමාණය, ඒකේ තියෙන තන්තු ප්‍රමාණය, ඒ වගේම තියෙන අනෙකුත් සියලුම පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි දියුණු වෙනවා මේ බිස්කට් එක සහ පාන් කියන වර්ගයට මේ මුහුදු පැලෑටි භාවිත කරාම. ඊට අමතරව කිසිම කෙමිකල් එකක් දාන්න නැතුව මුහුදු පැලෑටි යෙදීමෙන් මේ පාන් සහ බිස්කට් කියන බේකරි නිෂ්පාදන වලට දවස් 3 සහ 4 කියන දවස් ප්‍රමාණයකින් අපිට මේකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. අපි මේ පොලිතින් වර්ගය හැදුවේ මේ කියපු මුහුදු පැලෑටි වර්ගයම භාවිත කරලා. එතන අපි පර්යේෂණ මට්ටමේ හදපු කීපයක්ම තියෙනවා. එකක් තමයි ටිකක් ඝනකමින් වැඩි නිෂ්පාදනය. අනිත් එක තමයි අපිට සාමාන්‍යයෙන් අපි දකින්න තියෙන පොලිතින් බෑග් කියලා කියනවා. shopping bag කියලා කියන්නේ ඒකට පාවිච්චි කරන්න පුළුවන් තව වර්ගයක් තියෙනවා. මෙකී නිර්මාණ සියල්ලක්ම අපේ ගොවි මහතුන් අතට පත්කොට සරු අස්වනු පෝෂදායි ආහාර දැයට දායාද කිරීම ඇගේ අභිප්‍රාය. ඒ වගේම මෙකී අනෙක නිර්මාණ ඉදිරි අනාගතයට ගෙනයාම සම්බන්ධයෙන් ඇය අප සමග මෙසේ පැවසවා. අපේ ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේක විද්‍යාවේදී උපාධිය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්න අපේ විශ්වවිද්‍යාල හරහා. සුබාදහම සැබවින්ම අපට දෙන්නේ හොඳම දෙයක්. එකී හොඳමදයෙහි වටිනාකම් අඳුනගෙන එයින් තවතවත් හොඳමදේ නිමවා ලොවට දිය හැකිනම් එය කොයි තරම් වටිනවද. එවන් වටිනාකම් හතුනාගත් ඇය සැබෑම සුහුරු කාන්තාවක වන්නේ ඇගේ දැනුම නිකරුණේ තිබෙන්නට නොදී රටට දැයට ලොවට වැඩදායි දේවෙනුවෙන් යොදාගත් නිසාමයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙරටට ඇතුළු වන බහලුම් පරීක්ෂණය සිදුවන්නේ ශ්‍රී ලංකා රේගුව හරහායි. එම බහලුම් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙල නවමානයකට ගෙන එමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා. රේගුව හරහා රට තුළට ඇතුළු වන සෑම බහලුමක්ම සියුම් පරීක්ෂණයකට ලක් කිරීමත් අනවසර භාණ්ඩ රට තුළට ඇතුළුවීම හඳුනා ගැනීමටත් රේගුව යොදන වෑයම තව තවත් පුළුල් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බහලුම් පරීක්ෂා කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් දියුණු කිරීමේ ප්‍රමුඛ සංදිස්ථානයක් ලෙසයි ඇමරිකාවේ නිෂ්පාදිත නවීන තාක්ෂණයෙන් සමන්විත යන්ත්‍රයක් මෙරටට ගෙන්වා ඇත්තේ. මෙවැනි අධි තාක්ෂණයෙන් යුත් බහලුම් පරීක්ෂණ ඒකකයක් ශ්‍රී ලංකා රේගුව තුළ ස්ථාපනය කිරීමේදී එයට සරිලන ලෙස නවීන තාක්ෂණික පාලන මැදිරියක්ද අදාළ ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී තිබෙනවා. හෙට සිට සතොස සහ රාජ්‍ය කුළුබඩු සංස්ථාවේ අලවිසැල් හරහා කහකොඩු කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 2400ක සහන මිලකට ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. පාරිභෝගිකයන් හට අඩු මිලට කහ ලබා දීමේ අරමුණින් මෙලෙස තොග වශයෙන් කහ සහන මිලට නිකුත් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වෙළඳපොලේ කහ කිලෝග්‍රෑමයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 4000ක මිලකටයි. මේ වන විට අමු කහ කිලෝ ලක්ෂ 4කට වඩා ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ කිලෝග්‍රෑමයක් රුපියල් 165කට බවද රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා සඳහන් කළා. බස්නාහිර පළාතේ තෝරාගත් ග්‍රාම සේවා වසම් 123ක තාවකාලික පදිංචිකරුවන් 11188 දෙනෙකුගේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා. එහිදී විවිධ ප්‍රදේශවල සිට බස්නාහිර පළාතට පැමිණි තාවකාලික පදිංචිකරුවන් අතරින් 20 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි එම කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව පළාතේ අනිකුත් ග්‍රාම සේවා වසම්වලද එම තොරතුරු ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අමිහිරි දේ සොමිහිරි කරන්නට කලාවට හැකි බව පසක් කළ අපූරු චිත්‍ර ශිල්පියෙකු ගැනයි අද කතාව. බලන්න මේ හැම තැනකම වෛරය ක්‍රෝධය වපුරුවන නොමනා වැකි අසැබි රූප ඉන් කිසිවෙක් ලද දෙයක් නැහැ. දකින කෙනෙකුට ඇතිවෙන්නේ අප්‍රසන්න හැඟීමක්. ඇතැම් රටවල මේක කලාවක්. නමුත් එය ඒ රටේම සංස්කෘතිය විදහාපාන්නක්. තවකෙකුට බැනවැදීම එදිරිවාදිකම් වෛරය මුසුමේ වචනවලට කළ හැක්කේ කුමක්ද? සමාජය කෙරෙහි ඇති අපැහැදීමක් කේන්තියක් බිත්තියක ලියූ පමණින් චිත්‍රයට නැගූ පමණින්
පහව යනවාද? ඊට විසඳුමක් ඉන් ලැබෙනවද? බටහිර රටවල ජනාකීර්ණ ප්‍රදේශවල මේ දේවල් අතිශය සුලබයි. කලාවක් විදියට හංගඩු ගැසුවත් කිසිවෙකු හට පලක් ප්‍රයෝජනයක් නැති මේ දේ කලාවක් වෙන්නේ කොහොමද? ඔබට ඒ දේ සිතුනා වගේම ඉතාලියේ පියරේ පාවුලෝටත් මේ ගැන ඒ විදියටම හිතුනා. පියරේ ඉතාලි චිත්‍ර ශිල්පියෙක්, සම්භාව්‍ය අලංකාර නිර්මාණකරුවෙක්. නමුත් ඔහු කළ ඒ සම්භාව්‍ය නිර්මාණවලින් ඔහු මිනිසාට දුන් රසස්වාදයම ඇතැම් පිරිසක් මෙකී විරූපී මනසින් කළ චිත්‍රවලිනුත් සොයන්නට වුණා. ඒ ගැන පියරේට ඇතිවුණේ කලකිරීමක්. ඒ නිසාම පියරේ සම්භාව්‍යත්වයට සමුදේ තමන්ගේ පින්සල මේ විකල් මනසින් යුත් නිවට මිනිසුන්ට එරෙහිව යොදා ගන්නට වුණා. ඉතාලිය වෙරෝනා නගරේ නිවාස බිත්ති තාප්පවල කිසිදු පලක් නොමැතිව ඇද තිබූ මේ සලකුණු අසැබි වචන මත පියරේ කෑම ජාති අඳින්න පටන් ගත්තා. අප්‍රසන්න වචන මතින් ප්‍රසන්න පළතුරු වර්ග ඔහුගේ අතින් ඇඳෙනවා. ඉතින් කාටද හිතන්න පුළුවන් මේ වගේ ලස්සන චිත්‍රයක් යට කිසිවෙකුට පලක් නොවූ දෙයක් තිබුණු බව. ඔහු ඒ තරම් සූක්ෂමව ඒ දේ කරනවා. කිහිප වරක්ම පියරේට මේ දේට එරෙහිව මැර කණ්ඩායම් වලින් තර්ජනත් එල්ල වුණා. ඒත් පියරේ එක නගරේ හැම කෙනෙක්ම එකතු වුණු නිසා පියරේගේ මේ ලස්සන වැඩේට කාගෙන්වත් බාධාවක් එන්න ඉඩක් තිබුණ නැහැ. මිනිසුන් තම තමන්ගේ මොලේ තරමින් ලෝකයට විවිධ දේවල් දෙනවා. ඒ අතරේ තවත් කෙනෙකුගේ හිත හදන, හිත නිවන දෙයක් දෙන්න පුළුවන් නම් මොලේ තරම වගේම හිතේ හයිය ගැනත් ලෝකයට කියා දෙනවා. එනිසා ඔබත් ලෝකයට දෙයක් දෙද්දී ඒ ගැන හොඳින් හිතන්න. දැනවදහනය විදෙස් පුවත් වෙත. පිලිපීනයට පනවා ඇති කොවිඩ් සීමාවන් ඉවත් කිරීමට පිලිපීන රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පිලිපීනේ මැනිලා අගනුවර තුළ පැනපු සීමාවන් හෙට සිට ඉවත් කරන බව පිලිපීන ජනාධිපති රොද්රිගෝ ඩුටරේට් ප්‍රකාශ කළා. ඒ එරට එන්නත් කරණයට ලක්වන සංඛ්‍යාව ඉහළයාම සහ ආසාධිතයන්ගේ තිවුණු පහත වැටීමක් පෙන්නුම් කිරීමත් සමගයි. මීට සති කිහිපයකට පෙර පිලිපීනේ සංචාරකයන් සඳහා තම දේශ සීමා යලි විවෘත කළා. එමෙන්ම ලබන මැයි මාස 9 වෙනිදා පිලිපීනේ ජාතික මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රචාරණ වැඩපිළිවෙල වේගවත් කිරීමටද මෙම සීමාවන් ඉවත් කිරීම බලපාන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ සියලුම පාසල් දරුවන්ට මුව ආවරණ පැළඳීම පිළිබඳව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රොයිටර් පුවත් සේවයේ උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ නිව්යෝක් ප්‍රාන්තයේ පාසල් සහ ළමා ආරක්ෂණ පහසුකම් සඳහා වන මුව ආවරණ පැළඳීමේ නීතිය එළඹෙන බදාදා එනම් මාර්තු මාස 2 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි. නිව්යෝක් ආණ්ඩුකාර කැති හෝචුල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන්ගේ දැඩි පහත වැටීමක් මේ වන විට සෞඛ්‍ය අංශ මගින් වාර්තා කර ඇති බැවින් එම තීන්දුව ගෙන ඇති බවයි. ඒ අනුව කොවිඩ් වෛරසය තවදුරටත් මර්ධනය සඳහා අවශ්‍ය කරන නව වෛරස පාලන මාර්ගෝපදේශ මාලාවක් එක්සත් ජනපදයේ විසින් නිකුත් කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර තුන්වන කොවිඩ් රැල්ලක් පැන නැගුණු ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 15 ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 8013ක්. එය පෙර දිනයට සාපේක්ෂව 6%ක පහත වැටීමක් බවයි ඉන්දියා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන්දියාවේ තවමත් කොවිඩ් වෛරස කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 87ක්ද වාර්තා වුණා. හෙට මාර්තු 1 වෙනිදා හෙන්රි ස්ටිල් ඔල්කට්තුමාගේ මූලාරම්භයෙන් ගාල්ල කොටුවේ ෆෙඩරල් වීදියේ ගාල්ල මහින්ද විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1892 වසරේ මාර්තු මාස 1 වන දිනයි. ශ්‍රී ලංකා ජාතික ගීය ප්‍රථම වරට ගායනා කර ඇත්තේ මෙම විද්‍යාලයේදී වීම විශේෂිතයි. යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය ලොව ප්‍රථම ජාතික වනෝද්‍යානය බවට පත්ව ඇත්තේ 1872 වසරේ මාර්තු මාස 1 වන දිනයි. පියාසර වෙමින් පවතින යානයකින් ආරක්ෂිතව පිටවිය හැකි පළමු පැරෂූටය ඇල්බර්ට් බේරි විසින් නිර්මාණය කර ඇත්තේ 1912 වසරේ මාර්තු මාස 1 වන දිනයි.
ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.